අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මියන්ති යේ පමත්තා යතාමතාති. සද්ධාවන්ත කාරුණික පින්වතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ගල්කිස්ස ගාලුපාරේ නම්බර 218 නිවසේ පදිංචි පින්වත් නිලන්ති බතෝල මියුස් මහත්මිය, සිරිනිවාස බතෝල මියුස් මහත්මයා, ඒ වගේම සයහන් සේල එංගලන්තයේ පදිංචි වෛද්‍ය තිලාන් සහ නසාන් ආදරණීය පුතුන් ඇතුළු ඒ පින්වත් පවුලේ හැම දෙනාම සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පින්වත් නිලන්ති මහත්මාව ප්‍රධාන හැම දිනාම සතුටටපත් වෙන්නට ඕන. ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ සුළුපටු පින්කමක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඕනම පින්කමක පින්වතුනි විපාක වාරයක් සඳහන් වෙලා තියෙනවා. නමුත් ධර්ම දානමේ පින්කමෙහි විපාක වාරය අනන්තයි, අපරිමාණයි. කල්ප ගාණින්වත් සඳහන් කළා නැහැ. ඒ තරම්ම වටිනා ගහම්බීර පින්කමක්. හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් අද මේ සජීවී ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් අපට ලැබෙනවා. ඉතින් ලැබිච්ච මාතෘකාව තමයි කීටාගිරි සූත්‍රය. සමහර වෙලාවට පින්නතුල්ලා අහලා තියෙන්නත් පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ පින්නතුනේ කීටාගිරි කියන ප්‍රදේශයේ වැඩ ඉන්න කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අද වගේ නෙවෙයි අපේ පින්නතුල්ලා දන්නවා. එදා තථාගතයන් වහන්සේ අවුරුද්දකට මාස අඩුම තරමේ 7ක් හෝ 8ක් චාරිකාවේ වැඩම කරනවා. අද නම් ඒ කාලයත් එක්ක ඉතින් ස්වාමීන් වහන්සේලා එකම තැන වැඩ ඉන්නවන්නේ නේද? නමුත් එදා එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන පිණ්ඩපාත චර්යාවේ හැසිරෙමින් බොහෝ දිනාට සැනසෙල්ල ළඟා දෙමින් උන්වහන්සේලා පා ගමනින්ම ගම් දනව් සිසාරා වැඩම කරනවා. එහෙම තමයි එදා ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන දවස්වල චාරිකාව ආරම්භ කරලා එක්තරා වන ලැබකට ගිහිල්ලා දැන් මේ ගමන වඩිනකොට
අපි නම් අද ගමනක් වඩිනකොට ඉන්න හෝටලයක් බුක් කරලා නේද? එහෙමනේ. නමුත් බුදුරජාණන් වහන්සේලා වඩිනකොට ඒ ලැබෙන තැනක් වන ලැබක් වෙන්න පුළුවන්. ගල් තලාවක් වෙන්න පුළුවන්. වැලි කන්දක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කුඹල් කරුවෙකුගේ ඒ නිවහනක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ තැන්වල තමයි මේ චාරිකාවේ වඩිනකොට උන්වහන්සේලා රාත්‍රී කාලේ නවතින්නේ. ඉතින් පින්නතුන් පියාපත් බර විතරනේ. ඉතින් පින්න පාති කර ගන්නවා. තියෙන ගංගාවකින් පැම් පහසු වෙනවා. බොහෝම සරල ජීවිතයක්. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා එක්තරා වන ලැබක රාත්‍රී කාලේ ගත කළා. මෙහෙම රාත්‍රී කාලේ ගත කරනකොට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවට ගැලපෙන අවවාද අනුශාසනා කරනවා. දැන් මෙහෙම කියනකොට අපිට චිත්‍රයක් මැවිලා පේනවා නේද? එතකොට බලන්න එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනාවක් කළා. හැබැයි මේ සූත්‍ර දේශනාව දිහා බැලුවම තේරෙනවා බැලු බැලමට ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා මුල්ම කාලේ තමයි කීටාගිරි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේට අපි හිතමු උන්වහන්සේ අවුරුදු 35 දී ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඉතින් මේ කියන විදිහට 40ක් වගේ කාලේ තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනදී කරන අනුශාසනාව තමයි මොකද උන්වහන්සේ මේ බුද්ධ ශාසනය තුල විනය පිටකයේ දේශනා කරේ අවුරුදු 20ක් ගියාට පස්සේ. අවුරුදු 20ක් යනකම් මේ ශාසනය අර්බුද තිබුණේ නැහැ. අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි යම් යම් ගැටලුකාරී තත්වයන් මතුවුනේ. පින්නතුනේ මේ විනය පිටකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි දැන් සූත්‍ර පිටකේ නම් සූත්‍ර දේශනා තථාගතයන් වහන්සේට සමහර වෙලාවට දෙවි කෙනෙක් හරි ගිහියෙක් හරි ඇවිල්ලා අහන ප්‍රශ්නවලට උත්තර වශයෙන් උන්වහන්සේ සූත්‍ර දේශනා සිද්ධ කරලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේටම හිතිලා ඕනතරම් සූත්‍ර දේශනා කරලා තියෙනවා. හැබැයි විනය පිටකේ එහෙම නැහැ. විනය පිටකේ පනවා තියෙන සියලුම ශික්ෂාපද කෝටියක් සංවර සීලය. ඒ හැම සිකපදයක්ම පනවලා තියෙන හේතුවක් ප්‍රශ්නයක් පැන නැගිච්ච වෙලාවකට. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ මහණෙනි අද මට හිතුණා මේ හොරකම හොඳ නැහැ. මං ශික්ෂාපදයක් පනවනවා කියලා එහෙම ශික්ෂාපද පනවලා නැහැ. ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ තමයි හැම ශික්ෂාපදයක්ම බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. ඒකත් විශේෂ දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මම මගේ මේ මහානකම මේ පෞර්ජිත ජීවිතයේ මම ගත කරන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. මම රාත්‍රියට ආහාර ගන්නෙ නැහැ. මොකද ඒ කාලේ ශික්ෂාපදයක් තිබෙච්ච නැති නිසා භික්ෂුන් වහන්සේලා පුහුදුන් භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් රැයට පවා පිණ්ඩපාති ගිහිල්ලා තියෙනවා. මොකද ශික්ෂාපදයක් තිබුණේ නැහැනේ. ඉතින් එහෙමනම් දැන් මේ බුද්ධ වචනයෙන් තේරෙනවා මේ සිකපද පනවන්න කලින් තමයි මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේ වදාරනවා මහණෙනි මම ජීවත් වෙන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. රාත්‍රී ආහාරය ගන්නත් එක බොහොම පහසුවක්. ශරීරයට ලොකු දෙයක්. ඒ වගේ භාවනා කරගන්න ලේසි. ලෙඩ දුක් අඩුයි. බ්‍රහ්මචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට ඒකට ලොකු අනුග්‍රහයක්. ඒක නිසා මේ බොහොම හොඳ දෙයක් මේ රාත්‍රියට ආහාර ගන්න නැති එක. එහෙම අවවාද අනුශාසනා කරපුවාම අර සද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා බලාගෙන ඉන්නේ බුද්ධ වචනේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මොකද්ද පිට වෙන්නේ අපේ ජීවිතයට ගලප ගන්න. එහෙමනේ සද්ධාව තියෙනකොට නේද? ඉතින් මේ සද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා හිස් මුදුනින් මේක පිළිගත්තා. අනේ භාග්‍යතුන් වහන්සේ
එහෙනම් අපිත් ඔය විදිහටම ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ විදිහටම අපිත් රාත්‍රී ආහාරයෙන් අයින් වෙලා ජීවත් වෙනවා කියලා ඉතින් පිළිගන්නවා. ඉතින් පින්නතුන දැන් මේ අවවාදයක් ලැබුණා. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග දැන් චාරිකාවේ වඩිනවා. ඔහොම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩියා කීටාගිරි කියන නගරයට. මේ කීටාගිරි කියන නගරේ එක්තරා තැනක එදා රාත්‍රී කාලේ ගත කළා. පහවදා පින්නපාතේ වඩිනකොට ආරංචි වුණා මේ කීටාගිරියේ පැත්තේ පන්සලකුත් තියෙනවා. ඉතින් මේ සේනාසනේ ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ නම තමයි අස්සජි පුනබ්බ සුක. මේ ස්වාමීන් වහන්සේලා හැබැයි ටිකක් ඕලාරිකව ජීවත් වෙච්ච දෙනමක්. කියන්නේ කුල දූෂණය කියන්නේ ගිහියොත් එක්ක අර ගිහි ස්වරූපෙන් තමයි ජීවත් වුනේ. ඉතින් ගෙවල් වලට යනවා, මල් පැල අරන් එනවා, මල් හදනවා. ඉතින් කවුරු හරි නානව දැක්කොත් නානවද කියලා අහනවා. ඔවටත් මිනිස්සු පහදිනව නේද? අනේ අර හාමුදුරු හරි හොඳයි. ඕන දෙයක් අපෙන් අහනවා. ඉතින් ඔහොම මිනිස්සු අපිටත් ඇවිල්ලා කියනවා. ඉතින් ඒ වගේ දැන් මේ භික්ෂුන් වහන්සේලාට බොහොම පැහැදිලා හිටියයි පැත්තේ අය. මොකද අර සමාජශීලී. ඉතින් බොහොම මිත්‍රශීලී. ඉතින් ගිහි ආකල්පෙන් තමයි ඉන්නේ. hina වෙලා දුකේදී සැපේදී. ඒවා හොඳයි ගිහියන්ට. නමුත් පැවිද්ද කියලා කියන්නේ පැවිද්දා වෙනම විදිහක් නේද? අඤ්ඤෝමේ ආකප්පෝ. වෙනම ආකල්පයකින් යුක්ත වෙන්න ඕනේ පැවිද්දා. හැබැයි නගර වාසීන් බලන්න මේ ඇසුර ඒ කීටාගිරිය පැත්තේ මිනිස්සු පැහැදිලා හිටියේ අර දෙනමට. ඉතින් මේ සීලවන්ත ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට බිම් බලාගෙන ඒ නගරේ මිනිස්සු දොස් කියන්න ගත්තා. මේ කවුද අප්පේ මේ? නිකම් බිම් බලාගෙන බුම්මගෙන මෙහෙම ඉන්නවද අපේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා. උදට කට පුරා hina වෙනවා. අපෙන් සුව දුක් ਵਿਚාරනවා. මේ මුකුත්ම නෑ මේගොල්ලොන්ගේ. ඉතින් අප හැදුනා. ඉතින් මේ සීලවන්ත ස්වාමීන් වහන්සේලා තේරුණා මේ පැත්තේ දෙනම ටිකක් එහෙනම් වෙනත් විදියකට තමයි ජීවත් වෙන්නේ. ඉතින් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේලා දෙනම ගැන දැන් සෑහෙන දේවල් මේ පිණ්ඩපාතේ වැඩපු ස්වාමීන් වහන්සේලාට ආරංචි වුණා. පින්නතුනේ මේ පලාතම දූෂණය වෙලා තිබුණේ. අද වුණත් අපේ ওই ස්වාමීන් වහන්සේලා අතර තියෙන කතාවක් තමයි යම් කිසි පන්සලක් හරි සේනාසනයක් හරි විනාශ වෙනවා නම් අපෝ එතන කීටාගිරිය වගේ කියලා අදටත් කියනවා. භික්ෂුන් වහන්සේලා අතර එහෙම තියෙනවා ඒ කතාව. ඉතින් දැන් අර සීලවන්ත ස්වාමීන් වහන්සේලා කොහොම හරි මේ පන්සල හොයාගෙන මෙතෙන්ට ගියා. ගිහිල්ලා ඇහුවා වැත්නේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරලා ඉන්නේ. දන්නේ නැද්ද කියලා ඇහුවා. අපි දන්නේ නැහනේ. ටිකක් කතා කරගෙන ඉඳලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඊයරෑ පුදුම අනුශාසනාවක් කළා. උන්වහන්සේ වදාලා මේ රාත්‍රී ආහාරය ගන්න නැත්නම් ඒක බොහෝම හොඳයි. මේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. භාවනා කරගන්නත් හොඳයි. වීරිය උපදවන්නත් හොඳයි. ඒ වගේම තීන මිද්ද නැති කරන්න ලොකු දෙයක්. බ්‍රහ්මචර්යාවට බොහෝම උපකාරක දෙයක්. ඉතින් මේ විදිහේ ආනිසංස රාශියක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් එහෙම කියනකොට මේ අස්සජි පුනබ්බසක භික්ෂුන් වහන්සේලා කියනවා ආපෝ ඕකනම් අපිට හරියන්නේ ඔය කියන ආනිසංස ඔක්කොම අපිට ලැබෙනවා රාත්‍රී ආහාරය ගත්තම්. අපි නම් ඉතින් බඩගිනි විච්ච වෙලාවටයි ආහාර ගන්න. බඩගිනි විච්ච වෙලාවට ආහාර අරගෙන ඔය කියන ආනිසංස ලැබෙනවා කිව්වා. ඉතින් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලක ඔහොම කියන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. නමුත් මේගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් මෙහෙමනම් අද ගැන එහෙම කියන්න දෙයක් නැහැ නේද? ඒවා ඉතින් කෙලස් වල හැටෙන්නේ. ඒවා ගැන අපි හොයන්න කරන්නේ ඒවා හිතන්න හොඳ නැහැ. එහෙම ඒවා හිතන්න ඒවා ගැන හොයන්න ගියොත් අපට මේ මාර්ගය යන්න බැරි වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ දැන් අපේ ගිහියන්ට තියෙන නරක පුරුද්දක් තමයි
ඒ එක එක්කෙනාගේ සිල් ගුණ හොයන එක. තේරුමක් නැති වැඩක්. මොකද ගිහියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියනවාද පැවිද්දන්ගේ සිල් හොයන්න කියලා? නෑ. ඒක හොයන්න ගියොත් පින්නතුනේ සමහර වෙලාවට අපේ සද්ධාව පිරිහිලා මේ ජීවත් වෙන කෙටි කාලේ සාමාන්‍ය දවස් 30000ක් ජීවත් වෙන්නේ නේද? උපරිම දවස් 36500යි. ඒ අවුරුදු 100ක් හිටියොත් ඒකෙන් පින්නතුරු නිදා ගන්න අපි පැය 8ක් දැම්මොත් දවස් 12000ක් යනවා ඒකට නිදා ගන්න. පැය 8ට වැඩි නිදා ගන්න අයට ඊටත් වැඩි. ඊළඟට රාජකාරි වැඩට දැම්මොත් එහෙම ඒ පැය 10000ක්වත්. එතකොට තව කොච්චර තියෙන්නේ? ඊළඟට පින්නතුරු වයසට ගිහිල්ලා පුංචි කාලේ ගත්තාම ඇත්තටම පැය 18 අඩුයි හරියට ජීවත් වෙන්න තියෙන කාලේ. ඉතින් අපේ මොන සැලසුම් තිබුණත් මොන අදිස්ථාන බලාපොරොත්තු තිබුණත් ඒ වගේ චූටි කාලයක් ඉන්න පිරිසක්. එහෙමනම් ඒ කාලෙත් ඔය එක දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ නැතුව මේ ධර්මයේ නිර්මලයි. ඒ ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න අපි මහන්සි ගත්තොත් ඒක බොහෝම වටිනවා. එහෙමනම් පින්නතුනේ මොකද අපි එහෙම හොයන්න යන්නේක ගැන තවත් වචනයක් කියන්න ඕන. සමහර වෙලාවට අපි බාහිරින් දකින්න දේ නෙවෙයි එතන තියෙන්නේ. සමහර බොහෝම සීලවන්ත ස්වාමීන් වහන්සේලා කෙරෙහි අපි සමහර වෙලාවට අර වපරහෙන් බලනකොට පේන්නේ අනිත් විදියට නේද? ඒක කොහොම සිල් දැක්කත් දැන් මම හොඳට සිල් ගුණ පිරුවොත් මට. ඒ වගේම මගේ ජීවිතේ අනිත් පැත්තට ගියොත් ඒත් මට. ඉතින් එහෙමනම් ඔය ඇත්තන්ට එකෙන් පළක් නැහැ නේද? ඒ නිසා අපිට තියෙන්නේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේලා දෙනම මේක පිළිගත්තේ නැහැ කොහොම හරි. ඉතින් අර ආගන්තුක ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි හරි පුදුමයි. මේ ප්‍රදේශයේ ඉන්න ආරාමයක් හදාගෙන අස්සජි පුනබ්බ සුඛ කියලා භික්ෂුන් වහන්සේලා දෙනමක්. තථාගතයන් වහන්සේ ඊ රාත්‍රී කරපු අනුශාසනාව අපි ඒ දෙනකොට මතක් කළා. මේ විකාල භෝජනෙන් තොරව ඉඳීමේ තියෙන වටිනාකම. අපි මේක බොහොම සරලව හරියම කරුණාවෙන් කියලා දුන්නා මේ දෙනම පිළිගත්තේ නැහැ. උන්වහන්සේලා කියනවා ඔය කියපු සියලු ආනිසංස ලැබෙනවලු බඩගිනි වෙලාවට ආහාර ගැනීමෙන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා එහෙනම් ඒ දෙනමට එන්න කියන්නේ. ඉතින් මේ දෙනම ආවා. දැන් සද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා එක පැත්තක ඉන්නවා අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා තව පැත්තක ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අසවදාලා ඇත්තද මහණෙනි මේ කියන කතාව. මේ විදිහට මම මේ රාත්‍රී ආහාරය නොගැනීමේ ආනිසංස පැහැදිලි කරාම ඒක පිළිගත්තේ නැහැ කියන එක ඇත්තද කියලා ඇහුවා. එතකොට මේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා කියන එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. මේගොල්ලෝගේ හොඳකුත් තියෙනව නේද? දැන් අනේ අපි එහෙම එකක් කිව්වේ නෑ අපි දන්නේවත් නෑ හැමනේ කියන්නේ. නමුත් එහෙම කිව්වේ නෑ එහෙම කියන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කාටවත් මුසාබස් කියන්න බෑ. මොකද ඒ තරම් සත්‍ය පාරමිතාව පුරුපු උත්තමෙක්. දැන් අපි ගොඩක් අය කියනෝනේ මං ගොඩාක් බොරුවට අහු වෙනවා රැවටෙනවා කියලා. ඒ ඉතින් ඒකත් හේතුවක් නිසා. අපි ටිකක් සසර මුසාබස් වැඩියෙන් කියලා අනුන්ට වට්ටලා තියෙනවා නම් තමයි අපි බොහෝ බොරුකාරයන්ට අහු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ජීවිතයේ කිසිම කෙනෙක් රවට්ටලා නැහැ. බොරු කියලා නැහැ. අනිත් පුංචි අකුසල වෙන්න ඇති. නමුත් මුසාබස් කියලාම නැහැ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ කාටවත් බොරු කියන්නත් බෑ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා වදාලා එහෙමයි භාගතුන් වහන්සේ. ඒ වෙලාවේ තමයි අද මේ පින්නතුල්ලාට කියලා දෙන්නේ මේ ලස්සන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඕගොල්ලන්ට මතකද මම මෙන්න මේ වගේ දේශනාවක් කරනවා. මොකද්ද? මිනිස්යන් විඳිනවා සැප. සැප විඳිනවා නේද මිනිස්සු? ඊළඟට මිනිසුන් විඳිනවා දුක් විඳිනවා. ඊළඟට
මධ්‍යස්ථ වේදනා විඳිනවා. සැප දුක් උපේක්ෂා ඔකනේ නේද? එතකොට මේ කියන මේ විඳීම් විඳිනකොට අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා කියලා මම දේශනාවක් කරලා තියෙන මතකද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? මිනිස්සු විඳිනවා සැප විඳිනවා දුක් විඳිනවා මධ්‍යස්ථ වේදනා විඳිනවා මේවා විඳිනකොට අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා කියලා දේශනාවක් මම කරලා තියෙනවද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා ටිකක් වටපිට බලලා කිව්වා අනේ ස්වාමීනි එහෙම දේශනාවක් නම් අපි අහලා නැණි. හරියට හරි මහණෙනි මම එහෙම දේශනාවක් කළා නැහැ. උන්වහන්සේ බලන්න මේ දේශනාවට ප්‍රවේශය හදාගන්න විදිහ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारणා මහණෙනි එහෙනම් මෙහෙම දේශනාවක් මතකද? මේ මිනිස්සු විඳිනවා සැප. ඇතැම් සැප. සමහර සැප වේදනා තියෙනවා. ඒ සැප විඳිනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා කියලා දේශනාවක් අහලා තිනවද කියලා හෙව්වා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ එහෙමනම් අපි අහලා තියෙනවා. සමහර සැප තියෙනවා මේක හොඳට හිතට ගන්න. සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. මේ මුලින් කිව්වේ මොකද්ද? සමහර සැප තියෙනවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. හැබැයි සමහර සැප තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි මේ මිනිස්සු විඳිනවා දුක් විඳිනවා. සමහර දුක් තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා. සමහර දුක් තියෙනවා විඳින්න ගියාම අකුසල් නැත්තම් අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර දුක් තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඒ දෙක මතකයි. සමහර දුක් තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා අපිට සාමාන්‍ය අහුවෙන්නේ නැති ඒවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙන විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. දැන් පින්නතුනේ ඇයි මේ විදිහට මේ වින්දනය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ? අර අස්සජි පුනබ්බසුක කියන ස්වාමීන් වහන්සේලා මේ සුළු වේලාවකට ලැබෙන සැපය මුකුත් යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරේ නැහැ. ඒ මොහොතට ලැබෙන සැපේට මේගොල්ලෝ මේ වැඩේ කරා. එතකොට හැබැයි වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. එහෙම නෙවෙයි මේ වගේ ධර්මයක් ලැබිච්ච කෙනෙක් නිතරම ප්‍රත්‍යක්ෂාක් නුවණින් කටයුතු කරන්න ඕනේ. මෙනෙහි කරලා තෝරලා බේරලා පෙරලලා තමයි වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් බුද්ධ ශාසනයකින් ඇතිඵල නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේක පැහැදිලි කළා. දැන් මේ කියපු කාරණා ටික පින්නතුනට හරියටම ඔළුවට ගියේ නැහැ. දැන් පළවෙනි එක බලන්න. අපි සැප විඳිනවා. සැප විඳිනවා කියන එකත් අපි තේරුම් ගන්න ඕන. මොකක්ද අපි සැප විඳිනවා කියන්නේ? අපි සැපේට කැමති නේද? දුකට අකමැති. හැබැයි කැමති දේ වගේම තමයි අපිට අකමැති දේ ලැබෙනවා. එහෙමනම් මොකද්ද සැප විඳිනවා කියන්නේ? දවැත්තු කියන්නේ අහවල් කෙනා නම් සැප විඳිනවා. මම නම් ඉතින් දුකම තමයි ඔය කටේ තියෙන මිනිසුන්ගේ. මොකද්ද ඔය දුක සැප කියන්නේ? සැප කියලා කියන්නේ පින්නතුනි 아무තු දෙයක් නෙවෙයි. අපේ ලෝකේ ගත්තාම අපේ ජීවිත ගත්තාම පංච උපාදානස්කන්ධය ආයතන ඕ ටික තමයි. එතකොට සැප කියලා කියන්නේ මේ ඇහැ තියෙනවනේ. ඇහැට
තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. තමන් කැමතිම රූප නිතර නිතර ලැබෙනවා නම් එයා ඔන්න සැප විඳින කෙනෙක්. කනට නිතරම තමන් කැමති ශබ්ද ඇහෙනවා නම් තමන් කැමති හඬවල් ඊළඟට තමන් කැමති සින්දු ඊළඟට තමන්ට ආදරෙන් කතා කරනවා නම් තමන් වර්ණනා කරනවා නම් ඔයාට මිනිස්සු කැමති නැද්ද? කැමති. ඔන්න සැප. ඊළඟට නාසයට තමන් කැමති සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙනවා ඔන්න සැප. දිවට තමන් කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. ඕකනේ පංචකාමය කියන්නේ නේද? ඒතර ඌට වඩා දෙයක් නෑ. ඔය මොන තරාතිරම කෙනෙක් වුණත් ඔච්චර තමයි ලබන්නේ. මේ රටේ ප්‍රධාන පුරවැසියා ලෝකයේ ඉන්න ලොකුම බලවතා. එයාට මේ 20ක් 30ක් තියෙනවද ඔය ඉඳුරන්? නෑ 5යි. ඉතින් එහෙමනම් ඔය පහට තමන් කැමති ටික ලැබෙනවනම් ඔන්න සැප. දුක කියන්නේ ඔය පහටම තමන් අකමැති ටික ලැබෙනවනම් ඔන්න දුක. ඒකට තමයි මිනිස්සු කියන්නේ අයියෝ මං දුක් විඳිනවා. ඒ කියන්නේ ඇහැට තමන් අකමැතිම රූප ලැබෙනවා. කනට අකමැති ශබ්ද ඇහෙනවා. නාසයට අකමැති ආග්‍රහණ ලැබෙනවා. දිවට අකමැති රස ලැබෙනවා. කයට අකමැති පහස ලැබෙනවා. ඕක තමයි සැපේ දුකේ කියලා කියන්නේ. එතකොට අපිට කියන්නේ සාමාන්‍ය ගිහියන්ට අපි හඳුන්වන්නේ පස්කම් සැප විඳිනවා කියලා කියන ඕකට. පංචකාම සම්පatti කියන්නේ වෙන දෙයක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න මේ පංචකාම සම්පත්තියේ ස්වභාවය තමයි ඒක පින්නතුනේ ලබා ගන්නකම් විතරමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ ඉවරයි ඒක. හොඳට හිතලා බලන්න ওই ජීවිත ඕනම දෙයක් ලබා ගන්නකම් විතරයි. අධ්‍යාපනය වුණත් එහෙම නේද? කෙලවරට ඉගෙනගෙන ඉතින් අර සහතිකයේ කොලේ අතර ගත්තට පස්සේ ඉවරයිනේ වැඩි. සාමාන්‍යක කරගන්නකම් ළමයි මේක කරගත්තොත් නම් ගොඩ මම ඉගෙන ගන්න එපා කියනව නෙවෙයි. හැබැයි ඉගෙන ගත්ත අයට ඔක ටිකක් හිතෙනවා. ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නැහැ ඉතින්. ඇඳුමක් වුණත් එහෙම නේද? ඇඳුම් ගන්න ගියාම ඉතින් කොතරම් අපි පොර කනවද නේද? හැබැයි ඉතින් දවස් දෙකක් ඇඳලා හේදුවාට පස්සේ ඉවරයි. ගෙවල් හදන කාලෙටත් එහෙම නේද? ගෙවල් හදනකොට සැලසුම් අඳිනවා, ටයිල් තෝරනවා, ලයිට් සෙටින් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ටි කබඩ් මෙහෙම කියලා හිතනවා. හැබැයි ගේ හදලා ගෙට ගෙවිදලා මාසයක් දෙකක් යනකොට ඉවරයි. ලබා ගන්නකම් විතරයි. ඒක හොඳටම තේරෙන්නේ ඔය කසාදෙ බැඳිල්ලෙන් නේද? ඉතින් විවාහ වෙනකන් ලොකු දෙයක්. බැඳලා පස්සේ ඒක කියන්නේ මිනිස්සු දැන් කොහොමද ජීවිතය කියලා අහුවාම තරුණ ළමයින්ගෙන් විවාහ වෙච්ච අයගෙන් ඇදගෙන යනවා හාමුදුරුවනේ කියනවා. ඒ කියන්නේ ලබා ගත්තට පස්සේ ඇදගෙන යාමක් තමයි තියෙන. එකට කවුරු කලබල වෙන්න හොඳ නැහැ. ඒක තමයි ස්වභාවය. පංචකාමී හැටි. එහෙමනම් මේ අවබෝධය අපට තිබුණොත් පින්නතර මේ ගමන බොහෝම පහසුවෙන් යන්න පුළුවන්. ඒ අවබෝධය තිබුණ නැත්නම් තමයි අරුබුද. එහෙමනම් ගිහි ජීවිතේ සාර්ථක කරගන්න අවබෝධය අත්‍යවශ්‍යයි. එතකොට දැන් බලන්න මේ ලෝකේ තියෙනවා සමහර සැප. ඇතැම් සැප. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ සැප? ඒ සැප තමයි පින්නතුනේ මිනිස්සු සැප විඳීමේ අපේක්ෂාවෙන් සත්තු මරන්නේ නැද්ද? කොතර සත්තු මරනවද මිනිස්සු සැප විඳින්න බලාගෙන. සත්තු විතරක් නෙවෙයි අන්තිමට දිනු වෙලා ගිහිල්ලා සැප විඳින්න බලාපොරොත්තු වෙන මිනිස්සුත් මරනවා. නේද? එතකොට බලන්න සැප විඳින්න බලාගෙන මිනිස්සු මරනවා මොනවද වෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. දැන් බලන්න සමහර විනෝදාංශයට මාළු බාණ්ඩ යනවනේ. ඒක කොච්චරවත් තියෙන බටහිර රටවල් වල එහෙම සතියන්තේ ඇත්තන්ගේ වැඩේ අර බිලිකොක්කත් අරගෙන අම්මයි තාත්තයි පුතයි දුවයි ඔක්කොම ගිහිල්ලා ඉතින් මාළුවෙක් උඩට ඇවිල්ලා ඌ මැරෙනකන් අප්පුඩික ගහ hina වෙනවා. ඉතින් එතකොට බලන්න සැප විඳින්න බලාගෙන සත්තු මරනවා මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. සැප
අපේක්ෂාවෙන් මිනිස්සු හොරකම් කරන්නේ, ගොඩ ගහගන්නේ නේද? කොච්චර තීක්ෂණව සමහරුන්ගේ ජීවිත හොරකමටමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ මොකද වෙන දෙයක් නෙවෙයි, සැප විඳින්න බලාගෙන හොරකම් කරනවා. එතකොට මොකද වෙන්නේ? මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. ඒ වගේ විපාකත් ඔයත් දන්නව නේද? ඊළඟට සැප විඳින්න බලාගෙන අනිත් වැරදි කරනවා. බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. සැප විඳින්න අපේක්ෂාවෙන් ඔය කියන්නේ නැද්ද? සමහර විනෝදාංශර කොච්චර බොරු කියනවද? නේද? මිනිසුන්ට ඒක පුරුදු වෙලා ඇබ්බැහි වෙලා. එතකොට බලන්න ඔය විදිහට කයෙන් වචනෙන් ගොඩාක් වැරදි කරනවා සැප විඳින්න. ඊළඟට සැප අපේක්ෂාවෙන් කොච්චර අන් අයගේ දේවල්ට ඊර්ෂ්‍යා කරනවද? එතකොට මොකද්ද වෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන ඔන්න මේ අය මේ සැප විඳින්න බලාගෙන මේ අකුසල කරනවා. වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. දැන් පළවෙනි එක තේරුණා. දෙවෙනි එක, සමහර සැප තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඔන්න ඕගොල්ලන්ට විඳින්න පුළුවන් ඒ සැප. මොනවද ඒ සැප? එතකොට මේ තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි නේද? මේ තථාගත ධර්මයේ තුල ගිහි ජීවිත හොඳට ගත කරන්න පුළුවන්. එහෙමනම් බලන්න මොනවද ඒ සැප? ඒ සැප තමයි පින්නතුනි සිල් රැකලා සැප ලැබෙන්නේ නැද්ද? දැන් මිනිස්සු කියන්නේ අනේ මම මෙච්චර කාලයක් ජීවත් වුණාට වයෝවෘද්ධ අය කියනවා ඇවිල්ලා. ආම්ද්‍රෝණේ අවුරුදු 70ක් ගියාට මදුරුවෙක් මරලා නැහැ. අර බලන්න ඒ සැපේ ආයේ කොහෙන්වා ගන්න පුළුවන්ද? බෑ. අන්න බලන්න. ඒ වගේ සැප විඳින්න කිව්වා. හොරකම් කරන්නේ නැතුව අනේ මම මේ දරුවෝ ලොකු මහත් කළා. සමහර තාත්තලා කියනවා අපේ දරුවන්ට වරදින්න විදිහක් නැහැ. මොකද ඉදි කට්ටක දෙයක් හොරකම් කළා නෙවෙයි මං ওই ළමයි හැදුවේ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. එතකොට බලන්න. ඒක මොන ආශිර්වාදයක්ද කියලා. එතකොට එහෙම සැපයක් ඔය සාමාන්‍යයෙන් අර తాවකාලික එවෙලට ලබන සැප වගේ දේ සැප නෑ. ඒවා පුදුම සැප. අරවා නිකන් తాවකාලික ඒවා. තුවාලයක් අහනවා වගේ. නමුත් බලන්න පින්නතුනේ සොරකම් කරන්නේ නැතුව ඒ ලැබෙන සැපේ. ඊළඟට අනිත් හැම දෙයකම එහෙමයි. කේලම් කියන්නේ නැතුව, හිස් වචන, පරුස වචන, මත්පැන් බොන්නේ නැතුව. ඉතින් ඔය විදිහට ලබන සැප තියෙනවානේ. ඒ සැපේ තමයි මෙතන කියන්නේ විඳින්න කියලා. ඊළඟට බලන්න සමහර අම්මලා ඉන්නවා දන් දීලා කොච්චර සතුට වෙනවද? දැන් සමහර අම්මලා දන් දෙන්න නැත්නම් ඕන ලෙඩ. දැන් සමහර දරුවෝ ඇවිල්ලා කියනවා ඉතින් අම්මට හොඳටම අමාරුයි. හැබැයි දානේ දාට මෙයා 3ට විතර නැගිටලා හොඳට දානේ වැඩ කරනවා. මොකද ඒ අර හොඳ ශක්තියක් ලැබෙන සැපයක්. සමහර දරුවෝ අම්මලාට මොනවද දුන්නත් වැඩක් නැහැ. අම්මලාට උන සල්ලි. ඇයි ඒ? පින්කම් කරන්න. එතකොට බලන්න පින්නතුනේ ඒ මොකද ඒ දීලා සතුට වෙනවා. එතකොට ඒ සැප විඳින්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඊළඟට භාවනා කරලා සමත භාවනාවකට පුරුදු වුණාට පස්සේ නීවරණ යටපත් කරලා ඒ ලබන සැනසෙල්ල තදංග වශයෙන් කෙලෙස් යටපත් කරලා ඒ ලබන සැනසෙල්ල කොච්චර වටිනවද? ওই කෙලෙස් වලින් ඒ සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. ඒක తాවකාලිකයි. නමුත් කෙලෙස් යටපත් කරලා නික්ලේශී හිතකින් විඳින සැපය නිරාමිසයි. ඒකනේ ඔය අබුද්ධෝත්පාද කාලවල බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා අහෝසුකම් කියලා කියන්නේ නේද? ඒ කියන්නේ අර කෙලෙස් යටපත් කරලා කාලයකට. ඉතින් පුදුම සැපයක් විඳිනවා. දැන් කියන්නේ ඔය දිව්‍ය ලෝක 6 තියෙන සැප මොන සැපද? බ්‍රහ්ම ලෝක වල තමයි නියම සැප තියෙන්නේ. එහෙමනම් බ්‍රහ්ම ලෝක වල විඳින සැපේ මොකද්ද? නිරාමිස සැපයක්. කාලයකට කෙලෙස් යටපත් කරලා ඔහේ ඉන්නවා. ඒක පුදුම සැපයක්. එහෙමනම් පින්නතුනේ ඒ වගේ සැප විඳින්න කිව්වා. අපිට මේ බ්‍රහ්ම ලෝකවල කතාවක් නෙවෙයි. මේ මනුලෝකදී පින්නතුනේ නිවැරදි ජීවිතයක් ගත කරලා නිවැරදි ක්‍රියාපටිපාටියකින් ජීවත් වෙලා ඒ ලබන සැනසෙල්ල පුදුම සැපයක්.
ඒ සැප විඳිනකොට මොනවද වැඩෙන්නේ? ඔව් ඒ සැප විඳිනකොට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර මිනිස් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇතැම් අය විඳිනවා දුක්. ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? දුකයි සැපයි කියන එක දන්නවා. මොනවද ඒ දුක්? ඒ දුක් තමයි පින්නතුනි දැන් බලන්න ඔය සමහර අය සැප බලාපොරොත්තුෙන් කොච්චර දුක් විඳිනවද නේද? සමහර දුක් තියෙනවා විඳින්න ගියාම හැබැයි වැඩෙන්නේ අකුසල්. දැන් අත්තකිලමතාන යෝගේ. අත්තකිලමතාන යෝගේ විඳින්නේ පුදුම දුකක් නේද? දැන් අපි බෝසතාණන් වහන්සේත් ඒක පුරුදු කළානේ. නමුත් විමුක්තියක් ලබා ගන්න බැරි වුණා. ඉතින් එහෙමනම් ඒ වගේ දුක් විඳකට වැඩක් නැහැ. දුක් විඳහම මොකද වෙන්නේ? වැඩෙන්නේ අකුසල්. පිරිහිලා යන්නේ කුසල්. දැන් බලන්න ඔය කාලේ බමුණු ඔය සීලබ්බත පරාමාසී කියලා කියන්නේ ඕක නේද? ඔය නොයෙක් විදි වෘත සමාදන් වෙනවා. මේ මිනිස්සෙක් වෙලා ඉඳගෙන වෘත කියලා කියන එක ක්‍රම ඔන්න දැන් බල්ලෙක් විදිහට ජීවත් වෙනවා. බලන්න මේ හිතන දේවල්. මේ මිනිස්සෙක් වශයෙන් ඉඳලා බල්ලෙක් විදිහට හැසිරෙනවා. එයා ඒකෙන් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. දැන් අද කාලෙත් දැන් කොච්චරවත් ඔය අන්තවාදී අය ගැන බලන්න හිතලා එයා හිතන විදිහ නේද? ඉතින් ඒ කාලෙත් එහෙමයි හිටියා. එයා මොකද කරන්නේ? ඔන්න බල්ලෙක් වගේ සුනකෙක් විදිහට ජීවත් වෙනවා. සුනකෙක් විදිහට යන්නේ එන්නේ, සුනකෙක් විදිහට කන්නේ බොන්නේ. අතර දුන්නට කන්නේ බිමට දාලා දාන්න ඕනේ. සුනකයාගේ චර්යාවම තමයි. අර කුක්කරවතිය සූත්‍රයේ තියෙන්නේ. ඉතින් දවසක් එහෙම වෘත සමාදන් වෙච්ච දෙන්නෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අපි දැන් මේ වෘත සමාදන් වෙලා අපි කොහෙද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ මගෙන් උක අහන්න එපා. තුන් වතාවක්ම කියන අහන්න එපා කියලා. නෑ කියන්න කියලා පෙරැත්ත කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාारනවා ඉතින් බලු වැඩ පුරුදු කරොත් කොහෙටද යන්නේ? ඒ බල්ලෙක් වෙලාම තමයි උපදින්නේ. මොකද දැන් අපි මේ ජීවිතේ බල්ලෙක්ගේ චර්යාව දිගටම පුරුදු කළොත් ඉතින් ඒ යෝනියට යන්නේ නැද්ද? යනවා. එතකොට බලන්න පින්නතොනේ ඒ වගේ වැඩෙන්නේ අකුසල්. දැන් ගවයේ ගෝවුත ගවයෙක් විදියට ජීවත් වෙනවා. ගවයෙක් විදියටම කනවා. ඊළඟට එතනම මේ මල පහ කර ගන්නවා. එතනම නිදා ගන්නවා. එහෙම වෘත තිබිලා තියෙනවා. එතකොට දැන් අද කාලේ වුණත් ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් එහෙමනම් දැන් ගිහියෝ වුණත් සමහර ගිහියෝ ඉන්නවා මේ තියෙන්නේ පන්සිල් රකින්න. හැබැයි ගිහියෙක් වශයෙන් ඉඳගෙන උපසම්පදා සීල රකින්න සමහරු යනවා. ඒතර ඒකත් ෘතයක් තමයි. සමහර ගිහි අය මම දැකලා තියෙනවා මේ මලක් කඩලා දෙන්න කිව්වම පූජා කරන අපෝ ස්වාමීන් වහන්සේ මං ගස්වල මල් කඩන්නේ නැහැ. මේක අකුසලයක්. වලක් කපන්න කිව්වම පැලයක් ඉඳන් නමෝ මං පොළව හරන්නේ නැහැ. ඉතින් ඒවා පින්නතුනේ සීලයට උපකාර වෙන්නේ නැහැ. ගිහියෙකුට තියෙනවා යම් කිසි රකින්න ඕන සීලයක් ඕනට වඩා දා ගන්න ඕන නැහැ. ඉතින් එහෙමනම් මේ විදිහට දුක් විඳින්න ගියාම මොනවද වෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඒ මොනවද? අපි හිතමු සමහර ගිහි කෙනෙක් බොහෝම දුකසේ ජීවත් වෙනවා තමන්ගේ දරු මල්ලු ටික හදාගෙන. හැබැයි හරි අසරණයි. හැබැයි වැරදි වැඩක් කරන්නේ නැහැ. ඕන යාට රැකියාවක් නැහැ. කවුරු හරි කෙනෙක් කෙනෙක් එන්න මං ඔයාලට රැකියාවක් දෙන්නම් කියලා ඔය මත්පැන් ආශ්‍රිත රැකියාවක් දෙනවා. තියා බලනවා පො මේක ගැලපෙන්නේ ආයෙ කුලී වැඩ කරමින් තමන්ගේ පවුල නඩත්තු කරනවා. අර වැරදි වැඩ කරන්නේ දුකක් විඳින්න වෙනවා. හැබැයි වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඉතින් එහෙමනම් බලන්න පින්නතුනි කොච්චර දෙයක්ද එතකොට සමහර දුක් තියෙනවා. දැන් ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ස්වාමීන් වහන්සේ නමක් වුණත් ඈත වනාන්තරයක පින්ඩපාත කරගෙන ගල්ලෙනක ජීවත් වෙන එක දුකක්. හැබැයි ඒකට හුරු වුණාට පස්සේ සැනසෙල ලැබුවට පස්සේ එහෙම දුකක් නෑ. බාහිර අයට පේන එක දුකක් හැටියට. හැබැයි අපි හිතමු දුකක් විඳයි කියලා. නමුත් වැඩෙන්නේ මොනවද?
කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳිනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා ওই මධ්‍යස්ථව අපි දැන් කතා කරන හරි මධ්‍යස්ථ මිනිස්සෙක්. එහෙම කියනව නේද? හැබැයි ඔය ධර්මයේ නැතුව මධ්‍යස්ථ වුණාට එතන වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. සමහරු කියන්නේ ඔය පන්සල් යන්න ඕනේ අපි වැරදි කරන්නේ. වැරදි කරන අය තමයි ඔය පන්සල් ගාන දුවන්නේ එහෙම කියනව නේද? එතකොට මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. එහෙම මධ්‍යස්ථ විදියට හරියන්නේ නැහැ. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙන විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඒ මොනවද? ඒ තමයි පින්නතුනේ සමාධිය තුලත් විපස්සනාව මධ්‍යස්ථ භාවය දකින්න. උපේක්ෂාව දකින්න. සමාධියක් හොඳට තියෙන කෙනෙක් ඒ තුල උපේක්ෂාව වදනය කරනවා කියන්නේ මහා කුසල්නේ. ඊළඟට අටලොහු දාමෙන් කම්පා නොවේ ඉන්නවා කියන්නේ කුසල්නේ නේද? එහෙමනම් බලන්න සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විසිතුරු දේශනාව දැන් මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා. ඉතින් අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ භික්ෂුන් වහන්සේලාට කල්යාණ මිත්‍ර සම්පත්තිය නැහැ. ඒකයි මේගොල්ලෝ ප්‍රමාද. මේගොල්ලෝ අප්‍රමාද නැහැ. අප්‍රමාද නැති වෙන්න ප්‍රධාන හේතුව මේ කල්යාණ මිත්‍ර ඇසුරක් නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක් නැති නිසා මේගොල්ලන්ට ධර්මය ලැබෙන්නේ නැහැ. ධර්මය ලැබෙන්නේ නැති නිසා මේගොල්ලෝ සද්ධාවන්ත හොයාගෙන යන්නේ නැහැ. සද්ධාාවක් මේගොල්ලෝගේ හිතවල පෝෂණය වෙලා නැහැ. සද්ධාාවක් නැති නිසා මේගොල්ලෝ හිතන්නේම නොමගින් අයෝනිසෝ මනසිකාරයෙන් අරක තමයි හොඳ මේක තමයි හොඳ බඩගිනි වෙලාවට කණ එකයි හොඳ අන්න හිතන්නේ එහෙම. ඇයි අයෝනිසෝ මනසිකාරයෙන්. අයෝනිසෝ මනසිකාරය නිසා මේගොල්ලොන්ට අසත්‍ය අසම්පජාඤ්ඤය වැඩි සති සම්පජාඤ්ඤය නැහැ. අසත්‍ය සම්පජාඤ්ඤය නිසා මේගොල්ලෝගේ ඉන්ද්‍රිය හැම වෙලේම අසංවරයි. ඉන්ද්‍රිය අසංවර වෙන්නකොට පින්නතුනි ත්‍රිවිධ දුස්චරිත තමයි මේගොල්ලෝ කරන්නේ. ඒ ත්‍රිවිධ දුස්චරිත සම්පූර්ණ වෙනකොට තින් නීවරණත් හොඳට වැඩ කරනවා. නීවරණ ක්‍රියාත්මක වෙනකොට තින් අවිද්‍යාව හොඳට තියෙනවා. ඇති වෙන්න. එහෙමනම් මේගොල්ලෝගේ හොඳට අර කල්යාණ මිත්‍ර ඇසුරක් තිබ්බනම් වැඩෙන්නේ ලැබෙන්නේ ධර්මය. ඊළඟට සද්ධාව. ඊළඟට පින්නතුනි යෝනිසෝ මනසිකාරය. ඊළඟට සිහිය නුවණ දෙක වැඩෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා. ඒ විතරක් නෙවෙයි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන සැබෑම සීලවන්තෙක් බවට පත් වෙනවා. සීලවන්තෙක් බවට පත් වෙනකොට ඔන්න සතර සතිපට්ඨාන වැඩෙනවා. ඔය සිල් ගුණයක්වත් නැතුව නිහතමානිකමක්වත් නැතුව මම සතර සතිපට්ඨාන වඩනවා කියලා පොතෙන් ඉගෙන ගත්තට වඩා නෑ. මේවා ක්‍රමානුකූලව දිනුන පියවරෙන් පියවර. ඒතර සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග වැඩෙනකොට අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් හැම දෙනාම මේ දේශනාව හොඳට හිතට ගන්න. අපිත් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා බහ තීරණ කාලේ ඉඳලා සැප විඳිනවා දුක් විඳිනවා නේද? ඔය මොන දෙයක් වින්දත් කමන්නේ. හැබැයි කුසල් වැඩෙන විදිහට සැප විඳින්න. ඊළඟට අකුසල් යටපත් වෙන විදිහට සැප විඳින්න. දුක් වින්දත් කමන්නේ. කුසල් වැඩෙන විදිහට අපි දුක් විඳලා කිසි ගැටලුවක් නෑ මේ පුංචි කාලෙට නේද? එහෙමනම් පින්නතුනි හැම දිනාටම මේ දේශනාව හරිම උපකාරයි හොඳට හිතට ගත්තා නම්. එහෙමනම් හැම දිනාටම මේ දේශනාවත් දැන් කාල වේලාව ටිකක් මදි. ඉතින් කාල වේලාව ඉක්ම ගියා. ඉතින් ඒ නිසා හැම දිනාටම මේ දේශනාව තමන්ගේ ජීවිතය ධර්මෙන් ආලෝකමත් කර ගන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ගල්කිස්ස ගාලුපාරේ නම්බර 218 නිවසේ පදිංචි නිලන්ති බතෝලමියුස් මහත්මිය සිරිනිවාස බතෝලමියුස් මහත්මයා ඒ වගේම සහාන් අසේල එංගලන්තයේ පදිංචි වෛද්‍ය නිලාන් සහ
ලචාන් ඒ ආදරණීය පුතුන් ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ. හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් එම්.ඒ. දොන් හෙන්ද්‍රික් පියාණන්ට ලිලි විජේනාරායන මෑණියන්ට සහ කරණීලිස් බතෝමියුස් පියාණන් ඒ වගේම පබානෝනා මෑණියන් ඇතුළු අභාවයටපත් සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් පෙනේවා. මේ දරුවන් මුණුබුරු මිනිබිරියන් කරන මේ පින්කම් සාදු සාදුක අනුමෝදන් වෙත්වා කියලා අපි අයට පින් දෙමු. අද දින ජන්මදිනයේ සමරන නිලන්ති මතෝඩමියස් ඒ මහත්මාවට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් බොහෝම සද්ධාවෙන් මේ දේශනාවට ඉතින් ඇවිල්ලා ආරාධනා කරලා ඉතින් කුසල් සිත් වැඩෙන ආකාරයට මේ මෑණියෝ මේ පින්කම සිද්ධ කරගත්තා. මේ මෑණියන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා නැවත නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රීනිවාස මහත්මයාටත් ඒ වගේම ශහාන් අසේල පුතා සහ අර්චනීය දිනියට ඒ වගේම එංගලන්තයේ පදිංචි වෛද්‍ය තිලාන් සහ එලසාන් ඒ පුතුන්ටත් වෛද්‍ය දයානි ඒ වගේම නිම්නි යන දිනියන්ටත් ඒ වගේම අනගි දිමිති මිනිබිරියන්ටත් උතුම් තුරුණුවන්ගේ ආශිර්වාදයේ සැමලෙසකින්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ දරුවන්ට මේ කුසල් උපකාර වේවා. ඒ වගේම දේශකයන් වහන්සේට සිත පතනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම ඒ වගේම අද මේ ධර්ම දේශනාවට පැමිණලා සම්බන්ධ වන සියලුම කල්යාණ මිත්‍ර පිරිසට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට මේ කුසල් උතුම් චතුසත්‍ය අවබෝධයේ පිණසම වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට ඒකාන්තයේ මේ පිම්පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් පින්වත් නිලන්ති මහත්මාව ඒ වගේම ශ්‍රීනිවාස මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාත්සාත් කර ගන්නට ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.